තාපය කියන කොටස. තාපයෙන් පළවෙනිම කියන්නේ ශක්ති විශේෂයක් කියන එක. තාපය කියන්නේ ශක්ති විශේෂයක්. ඒ වගේම ඒකට ගලා යාමේ හැකියාවක් තියෙනවා. ඒ දෙකම අපිට නිරීක්ෂණය වෙනවා. එකක් තාපය අපි රත් කිරීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන ඔක්කොම ඉන්ධන කියන්නේ ශක්තිය. විදුලිය භාවිතා කරනවා, දර භාවිතා කරනවා, වෙන තෙල් වර්ග පාවිච්චි කරනවා. මේ ඔක්කොගෙම ශක්තිය දෙන්නේ. ශක්තිය මවන්නත් අසන්නත් බෑ. පරිවර්තනයේට විතරයි කරන්න පුළුවන්. එන රත් කිරීමේදී වැය කරන්න ඕන ශක්තිය. ශක්තිය බවට විතරයි පත් කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පදාර්ථවල ගත්තම ශක්තිය සංක්‍රමණය වෙන සංක්‍රමණ අවස්ථාව. දැන් අපි ධ්වනිය කියන්නේ ශක්තිය සංක්‍රමණ අවස්ථාව. මගේ කටෙත් නෑ ධ්වනිය. ඔයගලගේ කනෙත් නෑ ධ්වනිය. කටේ තියෙන කම්පන ජාලක ශක්තිය. කනේ තියෙන කම්පන ජාලක ශක්තිය. ඒ අතරදී පවතින ආකාරය තමයි ධ්වනිය කියන්නේ. ආලෝකය කියන්නේ ඒ විදියයි. ඒ ආලෝකේ නිපදවන වස්තුවේ ආලෝකේ නෑ. ඒක වෙන ශක්ති ප්‍රභේදයක් ආලෝකයේ බවට පරිවර්තනය කරනවා. ආලෝකයේ ගලන කෙනා ළඟත් ආලෝකේ නෑ. එයා ළඟත් වෙන ක්‍රමයකට පරිවර්තනය වෙනවා. ඒ ගමන් කරන අතරදී පවතින ආකාරය තමයි ආලෝකය කියන්නේ. දැන් විද්‍යුතේ ගත්තම බලාගාරයේ විදුලිය නෑ. බලාගාරයේ ශක්ති ප්‍රභේදයක් තියෙනවා. ඒක පරිවර්තනය කරනවා. පරිවර්තනය කළ සම්ප්‍රේෂණය කරනවා. දැන් මේ බල්බේ ආලෝකයනේ තියෙන්නේ. ෆෑන් එකක් ගත්තම තියෙන්නේ ෆෑන් එකේ ගත්තම යාන්ත්‍ර ශක්තිය. ඒ අතර ගලා යන අතරදී පවතින ආකාරය තමයි විද්‍යුත් ශක්තිය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ගත්තම තාපයත් ඒ වගේ වස්තු වල තාපය නැහැ. වස්තුවක තියෙන්නේ දැන් ඕනම ද්‍රව්‍යයක අණු පරමාණු වල අණුකචාලක ශක්තියයි අණුකවිභව ශක්තියයි කියන දෙකේ එකතුව. අණුකචාලක ශක්තිය කියන්නේ ඝන ද්‍රව්‍ය වල අණු පරමාණු අහමු ලෙස කම්පණය වෙනවා. කම්පන ජාලක ශක්තිය තියෙනවා. ද්‍රව වල අණු පරමාණු අහමු ලෙස චලිත වෙනවා. ඒවල උත්තරණ චාලක ශක්තිය තියෙනවා. වායු වල අණු පරමාණු ගත්තම අහමු ලෙස චලිත වෙනවා. ඒක පරමාණුක නොවන වායු තමන් පටන් කැරකෙනවා මේ විදිහට. භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා. මේ දෙකේ එකතුව කියන එක අණුකචාලක ශක්තිය. හැබැයි අණුකචාලක ශක්තිය පදාර්ථ තාපය අවශෝෂණය නිසා අණුකචාලක ශක්තිය වෙනස් වෙනවා නම් හැම විටම උෂ්ණත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වගේම අණුකචාලක ශක්තිය අඩු වෙනවා නම් හැම විටම උෂ්ණත්වය අඩු වෙනවා. අණුකචාලක ශක්තිය වැඩි වෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙනවා. ඊළඟට අපි ගත්තාම පදාර්ථවල අණු පරමාණු වල තියෙන එකිනෙකට බැඳී ඝන අවස්ථාවේදී ගත්තාම ඒ අතර ප්‍රබල ආකර්ෂණ බල තියෙනවා. ආකර්ෂණ බල තියෙනවා නම් බලයේ දිශාවටම චලිත කරනකොට වින කාර්යයක් නේ කරන්නේ ශක්තිය අඩු වෙනවා. බලයට විරුද්ධව චලිත කරනකොට ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට එනකොට අණු අතර ආකර්ෂණ බල දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන කරන්න අභ්‍යන්තර කාර්ය කරන්න ඕන. ඕනම පද්ධතියකට අභ්‍යන්තර කාර්ය කරනකොට ඒ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඊළඟට ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප තත්ත්වයට එනකොට අණු අතර ආකර්ෂණ බල නැති තත්ත්වයටපත් වෙනවා. අපි නොසලකා හැරියේ තත්ත්වයට. ඒ නිසා ඒවා අතර ගත්තම අණුකචාලක විභව ශක්තිය කියන්නේ අණුක විභව ශක්තිය උපරිමේ වාෂ්ප තත්ත්වේ නැත්නම් වායු තත්ත්වේ. වායු තත්ත්වයට ආවන් පස්සේ අණුක විභව ශක්තිය තව දුරටත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අණුක විභව ශක්තිය වෙනස් වෙන කිසිම අවස්ථාවක උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. අයිස්ත්‍ර වෙනකම් සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ජලය සම්පූර්ණ ද්‍රවයක් වාෂ්ප වෙනකම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට ගත්තම පදාර්ථ පිළිබඳව ගතේ පළවෙනි එකක් නැතේකේ වස්තුවක උෂ්ණත්වය වැඩි වෙනවා නම් හැම විටම එය තාපය අවශෝෂණය කරනවා කියලා කියතේකි. උෂ්ණත්වය අඩු වෙනවා නම් ඒ වස්තුව සෑම විටම තාපය පිට කරනවා කියලා කියතේකි. හැබැයි තාපය ලබා ගන්නව සෑම විටම උෂ්ණත්වය යන්නේ නැහැ.
ඒ වගේම තාපය පිට කරන සෑම විටම උෂ්ණත්වය පහළ යන්නේ නැහැ. ඊළඟට තාප සමතුලිතතාව. තාප සමතුලිතතාව කියන්නේ තාපජ වශයෙන් ස්පර්ශිත වස්තුව. තාපජ වශයෙන් ස්පර්ශිත වස්තුව කියන්නේ මේ විත්‍යා පැති තියෙන වස්තුවක් මේ පැති වස්තුවක් එක්ක තාපජ වශයෙන් ස්පර්ශිත නැහැ. නමුත් සූර්යයයි අපි තාපජ වශයෙන් ස්පර්ශිතයි. සූර්යයා පිට කරන තාපය අපිට අවශෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම ගත්තාම අපි පිට කරන තාපය සූර්යයට යන්න පුළුවන්. ඒක විකිරණ පිට කරාම යනවනේ අනන්තය දක්වා. ඒ දෙක තාප වශයෙන් ස්පර්ශිතයි. රෝපණයකට අපි උණු වස්තුවක් දැම්මොත් ඒක තාපය වශයෙන් ස්පර්ශිතයි. තාපය වශයෙන් ස්පර්ශිතයි කියන්නේ වස්තුන් ස්පර්ශිත නෙමෙයි. ඒ වස්තුන් එක වස්තුවක් පිට කරන තාපය අනිත් වස්තුවට පුරාගත හැකි නම් අපි කියනවා එය තාපජ වශයෙන් ස්පර්ශිතයි කියලා. තාපජ වශයෙන් ස්පර්ශිත වස්තුන් අතර නියම තාප ගැනීමක් නොමැති නම් එක වස්තුවක් ලබා දෙන තාපයට සමාන තාපයක් ඒක අනිත් වස්තුවට ලබා දෙනවට කියන්නේ තාපය කියන එක නිතරම වමාරු කරනවා. වමාරු කළාට ඒ වස්තුන් අතර නියම තාප ගැනීමක් නැත්තම් අපි කියනවා ඒ වස්තුන් තාප සමතුලිතතාවයේ පවතිනවා කියලා. තාපජ වශයෙන් ස්පර්ශිත වස්තුන් අතර නියම තාප ගැනීමක් නොමැති නම් ඒ වගේ තාප සමතුලිතයි කියනවා. තාප සමතුලිත වස්තුන්ගේ නිතරම උෂ්ණත්වය සමාන වෙනවා. උෂ්ණත්වය සමාන වෙන්නේ තාප ප්‍රමාණය නෙමෙයි. තාප ප්‍රමාණය ගත්තාම මේ කුඩා වස්තුවක් හා විශාල වස්තුවක් ගත්තාම මේක වැඩි තාප ප්‍රමාණයක් තියෙනවා, මේක අඩු තාප ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේකේ ගත්තාම මේක උෂ්ණත්වය ඊටවඩා නම් මේක ඊටට උනා ඊටවඩා කුඩායි ඊටට උනොත් වෙන්නේ මේකටයි තාපය ගලන්නේ. අදීතර ද්‍රවබන්ධයක් වගේ. මේ වගේ ද්‍රවබන්ධ දෙකක් ගත්තාම මේ වගේ ගත්තාම මේකේ ජලය වැඩි. මේකේ ජල මට්ටම වැඩි. මේ දෙක සම්බන්ධ කළාම මොකද වෙන්නේ? මේකෙන් මේකටයි ජලය ගලන්නේ. මේකෙන් මේකට ජලය ගලන කොච්චර ප්‍රමාණයක්ද? ජල මට්ටම් සමාන වනතුරු. මෙතනින් ඉවත් වූ ජල ප්‍රමාණය මේකේ ජල ප්‍රමාණයකට වූ ජල ප්‍රමාණයට සමාන වෙනවා. ඒ සිද්ධියම තමයි තාපයේදීත් වෙන්නේ. තාපජ වශයෙන් ස්පර්ශිත වස්තුන් අතර නියම තාප ගැනීමක් නොමැති නම් ඒවා තාපජ වශයෙන් සමතුලිතව පවතිනවා. තාප සමතුලිත නම් වස්තුන්ගේ උෂ්ණත්ව සමාන වෙනවා. ඊළඟට අපි කියනවා තාප සමතුලිතතාවය පිළිබඳ ශූන්‍යාදී නියමය කියලා නියමයක්. ශූන්‍යාදී නියමයෙන් කියන්නේ ගත්තම තාප සමතුලිතතාව පිළිබඳ ශූන්‍යාදී නියමයෙන් කියනවා ඒහා මේ වස්තුන් දෙකක් වෙන වෙනම සීනමැති වස්තුවත් එක්ක තාප සමතුලිතතාවයේ තියෙනවා නම් මේ දෙක තාප සමතුලිතයි. මේ දෙක තාප සමතුලිතයි. එහෙමනම් මේ දෙක තාප සමතුලිතයි කියන එක මේකෙන් කියන්නේ. ඒහා මේ වස්තුන් දෙකක් වෙන වෙනම සීනමැති වස්තුවත් සමග තාප සමතුලිතතාවයේ පවතිනවා නම් ඒහා බීද තාප සමතුලිතතාවයේ පවතිනවා කියන්නේ. ඒක කියන්නේ උත්සත්ත්වීත පැහැදිලි භෞතික රාශියක් කියන එක. ඕනම භෞතික රාශියක් හේතුවන ගණිතමය වශයෙන් ඒහා බී ඒ සමානයි සීනම් බී සමානයි සීනම් ඒ සමානයි බී හේතුයි කියන එක. ගණිත කර්ම වල යොදන්න පුළුවන් අපට භෞතික රාශියක් වෙන්න නම් ওই ලක්ෂණේ තියෙන්න ගණිතයේ ওই ලක්ෂණේ තියෙන්න ඕනේ. දැන් අපි ගත්තම A කියන උත්සත්තමානයත් එක්ක C කියන A කියන පුජ්‍යලයත් එක්ක C කියන උත්සත්තමානය තාප සමතුලිතතාවයට ගෙනෙනවා. තාපජ වශයෙන් ස්පර්ශ කරන එක කටක් තියෙනවා කිහිල්ලට තියෙනවා නැත්නම් දැන් නම් මේ කිරණ වලින් දෙමනින්නේ මේ විදිහට ගත්තම A හා C කියන එක තාප සමතුලිතතාවයට ගෙනෙනවා. උත්සත්තේ බලනවා. B හා C තාප සමතුලිතතාවයට ගෙනෙනවා. B කියන පුජ්‍යලය තාප සමතුලිතතාවයට ගෙනාම එයාගේ උත්සත්තේ බලනවා. ඒ දෙන්නගේ උත්සත්ත සමාන නම් අපි කියනවා ඒකම පාඨාංකේ නම් පෙන්නන්නේ A හා B තාප සමතුලිතතාවයේ පවතිනවා කියලා.
ඒ අනුව අපි උෂ්ණත්වයේ කියන එක ශුන්‍යාදී නියමය කියලා අරන් තියෙන්නේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයයි දෙවන නියමයයි කියන දෙක ඉදිරිපත් කිරීමෙන් බොහෝ කාලයකට පස්සේ තමයි තව නියමයක් ඊට පෙර තියෙන බව හඳුනාගත්තේ. ඊට පෙර තව නියමයක් තියෙන බව හඳුනාගත්තා. අර දෙක වෙනස් කරන්න බෑනේ. ඒ හින්දා තමයි ශූන්‍යාදී නියමය කියලා දාලා තියෙන්නේ. සූත්‍රීරවල කියලා කියන්නේ ශූන්‍යාදී නියමය කියලා දාලා තියෙන්නේ ඒ නිසා. නැත්නම් යාළු මේකක් නැහැ. ඊළඟට අපි උෂ්ණත්වයේ අර්ථ දක්වනවා මේ ආකාරයට. යම් වස්තුවක් තවත් වස්තුවක් සමග තාප සමතුලිතතාවයේ පවතින්නේ තීරණය කිරීමට ඉවහල් වන්නා වූ මුල් වස්තුව සතු ලක්ෂණය. ඒක උෂ්ණත්වමානයේ ලක්ෂණය නෙවෙයි. ඒක පළවෙනි වස්තුවේ ලක්ෂණය. යම් වස්තුවක් තවත් වස්තුවක් සමග තාප සමතුලිතතාවයේ පවතින්නේ දැයි තීරණය කිරීමට ඉවහල් වන්නා වූ මුල් වස්තුව සතු ලක්ෂණය තමයි අපි උෂ්ණත්වය කියලා කියන්නේ. අපි ඒ නිසා ඉස්සෙල්ලාම කරන්නේ උෂ්ණත්වයේ මැනීම කියන එක. උෂ්ණත්වය මැනීම. උෂ්ණත්වය කියන එක ඇසට සංවේදී භෞතික ගුණයක් නෙවෙයි. සමත සංවේදී වුණත් ඒක සම්මත මිදුමක් හැටියට යොදා ගන්න බෑ. අපි වස්තුවකට අත තියලා බැලුවොත් අපි ඒකේ උෂ්ණත්වය පෙන්වන්න කරනවා. නමුත් මේ වස්තුවට අපි අත අයිස් වතුරයක දාලා අත තියනකොට ලොකු උෂ්ණත්වයක් පෙන්වන්න කරනවා අපිට. ඉතින් ඒ කියන්නේ එක පුජ්‍යලයට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා පුජ්‍යල තවමත් ඉතින් හැබැයි වැඩි වෙනම උණ බලන්නේ අපි අත තියලා නේද? තාමත් උණ බලන්නේ අත තියලානේ අපි. කෙනෙකුට උනද කියලා බලන්නේ අත තියලා. නමුත් ඒක සම්මත මිනුමක් හැටියට විද්‍යාත්මක කටයුතු සඳහා වූ මිනුමක් හැටියට යොදා ගන්න බෑ. ඒ නිසා අපට ඕන වෙනවා උෂ්ණත්වයේ සමග වෙනස් වන වෙනත් භෞතික ගුණයක්. උෂ්ණත්වයේ සමග වෙනස් වන වෙනත් භෞතික ගුණයක් ඕන වෙනවා. මේ සඳහා මේවට කියනවා උෂ්ණත්වයේ සමග වෙනස් වන භෞතික ගුණයකට අපි කියනවා උෂ්ණත්ව මිතික ගුණයක් කියලා. උෂ්ණත්ව මිතික ගුණයක්. ද්‍රව්‍යක පරිමාව, ඊළඟට වායුවක පීඩනය, සංතෘප්ත වාෂ්ප පීඩනය, සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධය, තාප විද්‍යුත් ජාමක බලය. විද්‍යුත් ජාමක බලය නෙවෙයි තාප විද්‍යුත් ජාමක බලය කියන එක. විකිරණ ප්‍රමාණය, වස්තුවක් විකිරණය උපකරණ වල දෙන්නේ විකිරණ ප්‍රමාණය දුරස්තව බලලා කියන්නේ. වස්තුවක වර්ණය කියන එක. එක වස්තු තියෙනවා ඒක උෂ්ණත්ව වලදී වෙනස් වර්ණ පෙන්නනවා. මේ විදිහට. හැබැයි මේ තෝරගන්න ඕනම උෂ්ණත්ව මිතික ගුණයක් තෝරගන්න බෑ. තෝරගන්න උෂ්ණත්ව මිතික ගුණයකට පහක් සදාල් ලක්ෂණයක් තියෙන්න ඕන. එකක් තමයි උෂ්ණත්වයේ සන්තතික සිතයක් වෙන්න ඕන. උෂ්ණත්වයේ සමග වැඩි වෙනවා නම් නොකඩවා වැඩි වෙන්න ඕන. එක් කාලයක් තුල නියතව තිබිලා ඊට පස්සේ වැඩි වෙලා එහෙම හරියන්නේ. උෂ්ණත්වයේ සන්තතික සිතයක් කියන එක. ඒ වගේම උෂ්ණත්වයේ ඒකඵල සිතයක් වෙන්න ඕන. උෂ්ණත්වයේ නිසා පමණක් වෙනස් වීමක්. දැන් වායුවක අපි පීඩනය ගත්තොත් වායුවක පීඩනය ගත්තම උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම පරිමාව වැඩි වෙන්න නිදහස තියෙනකොට පරිමාව වැඩි වෙනවා. ඒකෝට නැවත පීඩනය අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒක උෂ්ණත්වයේ පමණක් එකක් නෙවෙයි. උනම් පරිමාව අචලව තියාගන්න ඕන. පරිමාව අචලව තියාගන්න ඕන. පරිමාව අචලව තියාගෙන පීඩනය වඩින්න. නැත්නම් පීඩනය අචලව තියාගෙන පරිමාව වඩින්න. ඒක බලසිතයක් කියන්නේ ඒක. ඊළඟට අපි ගත්තම ආසන්න ලෙස හෝ ඒකාකාර වෙනස් වීම. දැන් මේ විදිහේ වෙනසක් අපට පුළුවන් මේ වගේ වෙනසක් නම් කෙලෙහිම ක්‍රමාංකණය කරන්න පුළුවන්. දැන් රසදී උත්සත්තමානය අපි මේ වගේ වෙනසක් කියලා නිකම් උත්සත්තමානය ක්‍රමාංකණය කරනවා. දැන් මේ වගේ එකක් අපට පුළුවන් ප්‍රස්තාරික ක්‍රමයෙන් වෙනස් කරන්න. ප්‍රස්තාරයක් අදිනවා අපි දන්නා උත්සත්තවලට උත්සත්තයයි භෞතික ගුණයයි අතර ගත්තම මේවා ගින්නවා අපිට පුළුවන් ප්‍රස්තාරික ක්‍රමයක් අනුගමනය කරන්න. එතකොට මේකේ අපි ගත්තම ප්‍රස්තාරයක් අදිනවා දන්නා උත්සත්තවලට භෞතික ගුණය වෙනවා. ප්‍රස්තාරයෙන් ගත්තම පස්සේ ප්‍රස්තාරේ ඊළඟට තෝරාගත් උත්සත්තයකදී ගත්තම භෞතික ගුණය මානිනවා.
එහෙනම් මේ භෞතික ගුණයට අනුව උත්සත්තය මෙතනින් කියවු ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට මේ වගේ උත්සත්තය සමග වෙන අඩු වෙන්නත් පුළුවන්. මේ වගේ වෙන්නත් පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. සාමාන්‍ය අර්ධ සන්නායක වල උත්සත්තය අනුව ප්‍රතිරෝධය අඩු වෙනවා. අර්ධ සන්නායකත් යොදා ගන්නවා. අර්ධ සන්නායකත් යොදා ගන්න උත්සත්තය අනුව ප්‍රතිරෝධය අඩු වෙනවා. සම්පතික සිතයක් ඒ වගේම ඒකඵල සිතයක් ආසන්න ලෙස වූ ඒකාකාර වෙනස් වීම. හරියට මේකාකාර නම් අපිට භාවිතයි. දැන් මේ වගේ එකක් අපිට ගන්න බෑ. මේ වගේ එකක් ගන්න බෑ නිකන්. මේ වගේ එක අවස්ථාවලදී දීතුක් සංකලදී එක එකගේ අපෙන්නු කරනවා ක්‍රමානුකූල නැත්නම් මේ වගේ එකක් අපිට කෙසේවත් උස්සත්මිතික ගුණයක් හැටියට යොදා ගන්න බෑ. ඒ වගේම උස්සත්මිතික ගුණය කියන්නේ උස්සත්මිතික ද්‍රව්‍ය. උස්සත්මිතික ද්‍රව්‍ය කියන්නේ උස්සත්වයේ සමග වෙනස් වන භෞතික ගුණයක් ඇති ද්‍රව්‍යයක්. උස්සත්වයේ සමග වෙනස් වන භෞතික ගුණයක් ඇති ද්‍රව්‍යයක්. උස්සත්වයේ සමග වෙනස් වෙනවා කියුවම මේවයි තියෙනවා ඝන ද්‍රව වායු අර්ධ සන්නායක ඒ වගේම සන්නායක මේ තුන් වර්ග ඔක්කොම යොදා ගන්න පුළුවන්. ඝනත් යොදා ගන්න පුළුවන්. සමහර මේ ගත්තම ඔය වස්තු පාවිච්චි කරන සමහර උපකරණ ඝන යොදාගෙන තියෙනවා. තව සමහර ඒවා උස්සත් පාලකයක් හැටියට යොදාගෙන උස්සත්තේ බීලෝහ පටිය කියලා එකක් පටියක් ලෝහ වර්ග දෙකකින් පටි දෙක පටියකට බද්ධ කළාම ඒක රත් කරනකොට නැමෙනවා. ඒකේ පරිපතේ කඩල වෙලා අසුත්සත්වේදී ඒක නැමුණු ප්‍රමාණයත් එක්ක අපිට මේ ඒ අදාළ සත්‍යය සටහන් කරනවා. ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට ගත්තම ඝන යොදන්න ඕනේ මේ ඝන යොදා ගන්නවා. ඝන යොදා ගන්නේ සාමාන්‍යව ඉතාම උදා උත්සත්තමනින් විශාල උත්සත්ත වෙනීම සඳහා අපි ඝන අවස්ථාව යොදා ගන්නවා. ඊළඟට තෝරගන්න උත්සත්ත මිතික ගුණය ගත්තම ප්‍රධාන දෙයක් තමයි ද්‍රව්‍ය ගත්තම ද්‍රව්‍යයේ වඩා හොඳ තාප සන්නායකතාවක් තියෙනවා. වඩා හොඳ තාප සන්නායකතාවක් කියන්නේ ඉක්මනින් අවශ්‍ය තාපය අවශෝෂණය කළ උත්සත්තය දෙනවා. විතරම උත්සත්තමානය කරන්නේ අර විකිරණ මගේ මනින එක හැර අනිත් ඒවායි කරන්නේ උත්සත්ත මනින ද්‍රව්‍ය තුල උත්සත්තමානය තියෙනවා. තිබ්බන් පස්සේ ඒකෙන් එක්ක උත්සත්තය අඩු වැඩි උත්සත්තයක් නම් ඒකෙන් තාපය අවශෝෂණය කරනවා. තාපය අවශෝෂණය කරන කාලයක් ගත වෙනවා. තාපය අවශෝෂණය කළා උස්සත් තාප සමතුලිතතාවයට එනවා. උස්සත්තමානයේ පවතින උස්සත්තයයි ද්‍රව්‍ය පවතින උස්සත්තයයි සමාන වෙනවා. ඒ මොනවාම වෙන්නේ මොකද්ද? අපි තාප අවශෝෂණයට වැඩි කාලයක් ගත්තම වෙන්නේ ඒකේ අරකේ වෙනස් වන උස්සත්ත වෙනීමේදී දෝෂයක් සිදු වෙනවා. වැඩි උස්සත්තයක් මනිනෝන පරිසරයේ පවතින උස්සත්තයට වඩා වැඩි උස්සත්තයක් මනිනව අඩු එකක් දෙන්නේ. ඊට මොහොතකට පෙර තිබිච්ච උස්සත්තය දෙන්නේ අඩු උස්සත්තයක් මනිනවන වැඩි උත්සත්තයක් දෙන්නේ. වැඩි එකක් දෙන්නේ. එතකොට ඊළඟට හොඳ තාප සන්නායකතාවයක් තියෙන්න ඕන කියන එක. ඊළඟට කුඩා උත්සත්ත වෙනසකට විශාල උත්සත්ත මිතික ගුණයේ වෙනසක් තිබිය යුතු සම්මේධිතාවයට. අතර ඉක්මන් ප්‍රතිචාරය උපකරණයක තියෙන ප්‍රධාන ගුණ තුනක්. එකක් සම්මේධිතාව, අනිත් එක ඉක්මන් ප්‍රතිචාරය, අනිත් එක ගතම නිර්වද්‍යතාව කියන එක. එතකොට සම්මේධිතාව වැඩි කළාම නිර්වද්‍යතාවයක් වැඩි වෙනවා. නිර්වද්‍යතාව කියන්නේ ප්‍රත්‍යක්ෂ දෝෂේ පරිමාණ කීමේ දෝෂයට අනුරූප. ඒක අඩු වෙනවා. කුඩා උත්සත්ත වෙනසකට වැඩි වෙනසක් ඇති කළ යුතුයි කියන්නේ. වැඩි තාපාංකයක් තිබිය යුතුයි අඩු හිමාංකයක් තියෙන්න ඕන. තාපාංකේ වැඩි වුණාම ඉහළ තාපාංකය දක්වා ගෙනියන්න පුළුවන්. ඊළඟට අඩු හිමාංකයක් තියෙන්න ඕන කියන එක. ඊළඟට ආසන්න ලෙස ඒකාකාර වෙනසක් තියෙන්න ඕන. අඩු තාපධාරිතාවක් කියන්නේ සෙන්ටිමීටර් 2කින් උත්සත්තය නම් අවශ්‍ය තාප ප්‍රමාණය. තාපධාරිතාව වැඩි වුණාම වෙන්නේ කුඩා ද්‍රව්‍ය ප්‍රමාණයක උත්සත්තය මනිනකොට ඒකෙන් උරා ගන්න තාපය නිසා මොකද වෙන්නේ? ඒක උත්සත්තය අඩු වෙනවා. ඒකේ උත්සත්තය අඩු වෙනවා. හැබැයි අඩු උත්සත්තය මනිනකොට ඒ ද්‍රවබඳුන වූ වස්තුව තාපය අවශෝෂණය කරන උත්සත්තමානය. ඒතකොට ඒකේ උත්සත්තය වැඩි වෙනවා. ඒසත් අඩු තාපධාරිතාවක් තිබිය යුතු වෙනවා.
ඊළඟට ඝනත්වය අඩු වෙන්න ඕන. ද්‍රවණ වගේ වෙනත් සත්මාන තියෙන සමහර ආදාර ලෑමේක ඝනත්වය අඩු වෙන්න ඕන. නැත්නම් මේ සිරස්ව භාවිතා කරනකොට රසදී සත්මානයේ සිරස්ව භාවිතා කරන රසදී කන්දේ බර එනවා. බර නිසා ඇතිවන තෙරපුම නිසා අමතර ප්‍රසාරණයක් වෙනවා. දැන් තිරස්ස භාවිතා කරනකොට බර එන්නේ නැහැ. ඒ නිසා එමුණාම පාඨාංක වල වෙනසක් සිදු වෙනවා. ඊළඟට උෂ්ණත්මානකේක. උෂ්ණත්මානය කියන්නේ උෂ්ණත්වයේ මෙනීමට භාවිතා කරන උපකරණයක් කියන එක. මේ උපකරණයේ විශේෂ ගුණ තියෙනවා. එකක් තමයි තනින් තැනට ගෙන යාම පාතු කිරීමට සැහැල්ලු විය යුතුයි කියන එක. රසදී උෂ්ණත්මානයේ තියෙන කාර්යය තමයි සැහැල්ලු. තාප විද්‍යුත් යුග්මත් ඒ වගේ සැහැල්ලු. තව දැන් අයින් කළා තියෙනවා නියත පරිමාව උෂ්ණත්මානයේ කියන එක. ඒක ගත්තම ටිකක් බර උපකරණයක්. ඊළඟට ලක්ෂයක උෂ්ණත්වයේ මෙනි ඒ කිවනසේ උෂ්ණත්මානයේ සංවේදී කොටස. සංවේදී කොටස ඒකට කියනවා ඒෂණීය කියලා. කුඩා විය යුතුයි. අපි ඒෂණීය කියලා කියන්නේ රසදී උෂ්ණත්මානයේ බල්බය. රසදී උෂ්ණත්මානයේ බල්බය. තාප විද්‍යුත් යුග්මේන තුනක් පහක ස්පර්ශ වෙන්නේ. ඊළඟට නියත පරිමාවයි සත්‍යයි ලොකු බල්බයක් තියෙන්නේ. ඒක ඒෂණීය කුඩා විය යුතුයි කියන එක. උෂ්ණත්මානයේ සංවේදීතාව වැඩි කිරීමට කුඩා උෂ්ණත්ව වෙනසකට වැඩි වෙනසක් ඇති ද්‍රව්‍යයක් තෝරගන්න ඕන. උෂ්ණත්මානයේ සංවේදීතාව වැඩි කරන්න නම් කුඩා උෂ්ණත්ව වෙනසකට භෞතික ගුණයේ වැඩි වෙනසක් වෙන පරිදි තෝරගන්න වෙනවා. උෂ්ණත්වයේ මැරීමේදී ඉක්මනින් ක්‍රියාකාර වීම සඳහා ඒෂණීය සහ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ තාප සන්නායකතාව විශාල වෙන්න ඕන. ඉක්මන් ක්‍රියාකාරීත්වයේ කියන සම්මීලිතාව ඒ වගේම ඉක්මන් ක්‍රියාකාරීත්වයේ කියන එක. ඒ සඳහා වෙන්න ඕන ඒෂණීය හා ඒ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ කියන එක තාප සන්නායකතාව වැඩි වෙන්න ඕන. සන්නායකතාව වැඩි වුණාම වෙන්නේ ඉක්මනින් වැඩි තාප ප්‍රමාණයක් පුරා ගන්න. ඊළඟට උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ ස්පර්ශ කළාම උෂ්ණත්වමානයේ උෂ්ණත්වම මනින්ම ලබන ද්‍රව්‍යයේ ස්පර්ශ කළාම පුරා ගන්නා තාප ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒක කලින් කිව්වා ඒක කරන්න කියලා. ඉතින් උෂ්ණත්ව මිතික පරාසය වැඩි භාවිතයට ගත හැකි පරාසය වැඩි ද්‍රව්‍යයක් තෝරගන්න වෙනවා. ඊළඟට උෂ්ණත්ව මිතික ඒකකේ උෂ්ණත්ව මිතික ඒකක ගත්තම ඒකකයක් ගොඩනැගීමේදී පළවෙනි එක තමයි අචල උෂ්ණත්ව දෙකක් තෝරගන්න ඕන. අචල උෂ්ණත්ව කියන්නේ ඒවා පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ලෙහෙසියෙන් වෙනස් නොවන උෂ්ණත්ව වෙන්න ඕන. පහසුවෙන් ලබාගත හැකි ඒ වගේම අපි ගත්තම ඒක පහසුවෙන් ලබාගත හැකි ඒ වගේම වෙනස් සාධක මත පහසුවෙන් වෙනස් නොවන උෂ්ණත්ව කීපයක් දෙකක් තෝරගන්න වෙනවා. ඒවට අපි කියනවා අචල උෂ්ණත්ව කියලා. පරිසරයේ තියෙනවා මේ වගේ අචල උෂ්ණත්ව කීපයක්. එකක් තමයි අයිස් දියවිමින් ජලයේ හිමාංකය කියන එක. ජලයේ හිමාංකය කියන්නේ දියවිමින් පවතින වායු ගෝලයට විවෘතව දියවිමින් පවතින සංසුද්ධ අයිස් වල උෂ්ණත්වය. සංසුද්ධ වෙන්න ඕන. මේක සාමාන්‍යයෙන් කුඩා පීඩන වෙනස්කම් යටතේ වෙනස් වෙන්නේ නැහැ. විශාල පීඩන වෙනස්කම් යටතේ වෙනස් වෙනවා. අපි අයිස් කැට දෙකක් අරින් පිටියේ තියෙන එක මෙම තදින් ඇතුල් වල ඉවරලා තිබ්බම ටික වෙලාවක් වෙනකොට වෙන්නේ මේ දෙක ආයි වෙනවා. ඒ කියන්නේ තද කළාම පීඩනය වැඩි වෙනවා. එතකොට ඒ උෂ්ඨ දෙක අතර අයිස් දිය වෙනවා. ආපහු අතහැරියා මොකද වෙන්නේ? ඒ ජලය ආපහු අයිස් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ වගේ අයිස් කැටයක් වටේට අපි අයිස් කැටයක් මේ විදිහට තියලා මේකේ පාරයක් එල්ලුවම නූලකින් මේ විදිහට අයිස් කැටේ කපාගෙන නූල ගමන් කරනවා. නමුත් අයිස් කැටේ වෙන්නේ නැහැ. නූලෙන් කරන පීඩනය නිසා අයිස් දිය වෙනවා. හැබැයි ටික වෙලාවක් ආපහු දිය වුණ හැටි නූල ඉතින් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ ආපහු අයිස් බවට පත් වෙනවා. මේ කියන්නේ පීඩනය වැඩි වෙනකොට හිමාංකය පහළ බයිනවා කියන්නේ.
හිමාංකය 15යි. ඔය සාමාන්‍ය ගත්තම සංසුද්ධ අයිස් කියන එක. දැන් අයිස් වල ලුණු වගේ එකක් දිය කරාම ලුණු දිය කරාම වෙන්නේ ඒව සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් 14 වගේ මිදෙන්නේ. ගොඩක් පහළ යනවා හිමාංකය. සංසුද්ධ අයිස් ජලයේ අයිස් දිය කරාම ඒවා මිදෙන උෂ්ණත්වය ගොඩක් අඩු උෂ්ණත්වයක් පේන්නේ. මිනිස්සු මේ මාළු වලට අයිස් දානකොට කරන්නේ ලොකු අයිස් අරගෙන පාරේ තියාගෙන තලනවා එහෙමම ආපහු දානවා. දැන් මෑටි වෙන්නේ අර මිටි පාරේ වේවක නිසා දිය වෙනවා. ආපහු අයිස් බවට පත් වෙනවා. ඒවා සාමාන්‍ය ගත්තම ඔය සිත කරන ගත්තාම ඔයයි උෂ්ණත්වයේ ගොඩක් අඩු උෂ්ණත්වයක තියෙන්නේ. මේ විදිහට ජලයේ හිමාංකය ගන්න පුළුවන්. අනිත් එක තමයි ජලයේ තාපාංකය. ජලයේ තාපාංකය කියන්නේ වායුගෝලීය පීඩනයට සම්මත වායුගෝලීය පීඩනයට ජලය නටන උෂ්ණත්වය. හැබැයි මේක කුඩා පීඩන වෙනස්කම් යටතේ වෙනස් වෙනවා. පීඩනය වැඩි වෙනකොට තාපාංකය ඉහළ යනවා. අපි ප්‍රෙෂර් කුකරයක යොදාගන්නේ ඒක. පීඩනය වැඩි කළා තාපාංකය සෙන්ටිග්‍රේඩ් 130 140ට වගේ උෂ්ණත්වයක ජලය නටනවා. ඒ වගේම පීඩනය අඩු කළා තාපාංකය 15 වස්සන්න පුළුවන්. සාමාන්‍ය ජලයේ සෙන්ටිග්‍රේඩ් බිඳුවේදීත් නටවන්න පුළුවන්. පීඩනය අඩු කරන්න ඕන. ඒ වගේම සංසුද්ධ උනේ නැතුණාම ඒ නිශ්චිත තාපාංකයක් නෑ. නිශ්චිත උසත්යේ නියතව තියෙන්නේ ඒකේ. ඒ නිසා අපි සම්මත වායුගෝලීය පීඩනය යටතේ ජල පෘෂ්ඨයේ ඉහළින් තියෙන අවකාශයේ පීඩනය වායුගෝලීය සම්මත වායුගෝලීය පීඩනය 760යි රසදිය මිලිමීටර් පීඩනයේ තියෙනවා. ඊට වඩා පීඩනය වැඩි වුණොත් තාපාංකය ඉහළ යනවා. ඊට වඩා පීඩනය අඩු වුණාම තාපාංකය පහළ යනවා. ඊළඟට අපිට තියෙනවා ජලයේ ත්‍රිකලක්ෂය කියන එක. ජලයේ ත්‍රිකලක්ෂය කියන්නේ මේ වගේ සමූහ බහුණක් ඇතුලේ ජලය තියෙනවා. අයිස් තියෙනවා. සංතෘප්ත වාෂ්ප තියෙනවා. ඕනම උෂ්ණත්වයේදී වාෂ්ප තියෙනවා. මේ දෙක මේ තුන සමතුලිත වෙනවා. අයිස් දිය වෙනවට සමාන ප්‍රමාණයක් ජලය අයිස් බවට පත් වෙනවා. ජලය වාෂ්ප වෙනවට සමාන ප්‍රමාණයක් වාෂ්ප ද්‍රව වෙනවා. මේක වඩාත් එක්තරා පීඩන තත්ත්වයක් යටතේ පමණක් ලබාගත හැකි වඩාත් අචල උෂ්ණත්වයක් ඇටියට හඳුන්වනවා. ට්‍රිපල් පොයින්ට් කියන්නේ ඕනම ද්‍රවයක ට්‍රිපල් පොයින්ට් එකක් තියෙනවා. මේක ජලයේ ත්‍රිකලක්ෂය කියන එක. ඊළඟට ගන්න පුළුවන් අපි අචල ලක්ෂයක් කොට මේක ළඟා කරගෙන තියෙන උෂ්ණත්වයක් නෙවෙයි නිරපේක්ෂ ශූන්‍ය කියන එක. නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ වායුවක උෂ්ණත්වය අඩු කරගෙන යාමේදී එහි පීඩනය කියන එක. එහි පීඩනය ශූන්‍ය වේයයි උපකල්පිත උෂ්ණත්වය. මේක ප්‍රස්ථාරික ක්‍රමයකින් ලබාගෙන තියෙනවා. නමුත් කවදාක නිරපේක්ෂ ශූන්‍යයට ආසන්නයට ගිහිල්ලා තියෙනවා. නිරපේක්ෂ ශූන්‍ය කියන එක හරියටම ලබාගෙන නැහැ. නිරපේක්ෂ ශූන්‍ය අපි ගත්තාම වායුවක උෂ්ණත්වය අඩු කරගෙන යාමේදී පීඩනය කියන එක ශූන්‍ය වේයයි උපකල්පිත උෂ්ණත්වය. පීඩනයේ ශූන්‍ය වෙන්න නම් පීඩනයක් ඇති වෙන්නේ වායු අංශු දෙකීමෙන්. වායු අංශු වල වේගයේ බිඳුව වෙනවා. වේගයේ බිඳුව කියන්නේ චාලක ශක්තියේ බිඳුවයි කියන එක. ඒ කියන්නේ තාපයේ කොහෙත්ම වාගේ නැතයි සලකන උෂ්ණත්වය තමයි නිරපේක්ෂ ශූන්‍ය කිය. තාපගතික උෂ්ණත්වය. තාපයේ කොහෙත්ම නැහැ කියන උෂ්ණත්වය. ඊළඟට අපි ගත්තම මේ අචල උෂ්ණත්ව අරගෙන මේවට යම් කිසි අගයක් ලබා දෙන්න ඕන. කිසියම් අගයක් ලබා දීලා ඒ අතර පරතරයේ සමාන කොටස් වලට බෙදීම කරන්නේ. දැන් සෙන්ටිග්‍රේඩ් පරිමාණය ගන්න. සෙන්ටිග්‍රේඩ් පරිමාණයේදී ජලයේ හිමාංකයට දීලා තියෙනවා 0.0 සෙන්ටිග්‍රේඩ්. 0 කියන්නේ මේක තාපය නැතයි කියන එක නෙවෙයි. අපි පටන් ගත්ත මට්ටමේට පල්ලෙහායි වදින. ඊට ඉවර ගන්න. ජලයේ තාපාංකයට දීලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් 100යි කියලා. එතකොට අපි සෙන්ටිග්‍රේඩ් එකක් අර්ථ දක්වන්නේ ජලයේ හිමාංකයයි තාපාංකයයි අතර
තාපගතික උෂ්ණත්ව වෙනසින් 100න් එකක් එන්නේ. මේක සමාන කොටස් 100කට බෙදලා එක කොටසක් සෙන්ටිග්‍රේඩ් එකක් හැටියට අර්ථ දක්වලා තියෙනවා. ඊළඟට අපි ගත්තම ජලයේ තාපාංකය ඊළඟ ෆැරන්හයිට් පරිමාණය. ජලයේ හිමාංකය දීලා තියෙනවා මෙතනදී 32යි කියලා. මේකේ 32 දීලා තියෙනවා. තාපාංකයට දීලා තියෙනවා 212යි කියලා. ජලයේ හිමාංකයයි තාපාංකය අතර වෙනස සමාන කොටස් 180කට බෙදලා තියෙනවා. ඒ නිසා අපි ෆැරන්හයිට් එකක් කියන්නේ ජලයේ හිමාංකයයි තාපාංකයයි අතර උෂ්ණත්ව වෙනසින් 180න් එක කොටසක් කියන්නේ. ඊළඟට කෙල්වින් පරිමාණය නැත්නම් නිරපේක්ෂ පරිමාණය නැත්නම් තාපගතික පරිමාණය. ඒක කිසියම් ද්‍රව්‍යයක් උදාගෙන කරන එකක් නෙවෙයි. ඒකේදී අරන් තියෙන්නේ ජලයේ ත්‍රිකලක්ෂය කියලා. දැන් මෙතන සෙන්ටිග්‍රේඩ් බිඳුව. මෙතන ගත්තා. ජලයේ ත්‍රිකලක්ෂය ගත්තා මීට වඩා පොඩ්ඩක් ඉහළින් තියෙන නැත්නම් 0.1ක් විතර. නැත්නම් 0.1යි සෙන්ටිග්‍රේඩ් කියලා ඉන්නේ. පොඩි වෙනසක් තියෙනවා. මේක එතකොට අපි මම පැහැදිලිව ලියන්න පොඩ්ඩක් ඉහළින් දක්වනවා. මේක 273.1.6යි කියලා ගන්න. ජලයේ ත්‍රිකලක්ෂයේ තාපගතික උෂ්ණත්ව වෙනසින් 273.1.6න් එක කොටසක්. කාලින මතක තියාගන්න. 273 කියන්නේ අපි ආසන්න අගයක්. දැන් 273ක් එකතු කරන්නේ. ජලයේ ත්‍රිකලක්ෂයේ තාපගතික උෂ්ණත්ව වෙනසින් 273.1.6න් එක කොටසක්. ඒකාචර ලක්ෂයක් බදාගෙන සමාන කොටස් වලට බෙදන්න බෑ නේද? ඒ නිසා කියලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් එකක් කෙල්වින් එකකට විශාලත්වයෙන් සමාන වන පරිදි සමාන කොටස් වලට බෙදලා තියෙනවා. සෙන්ටිග්‍රේඩ් එකකින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ කෙල්වින් එකකින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ එකම ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි මේ දෙකේ ගණිතමය වටිනාකම් වෙනස්. නමුත් උෂ්ණත්ව වෙනස කියන එක සමානයි. සෙන්ටිග්‍රේඩ් වලින් ගත්තත් කෙල්වින් වලින් ගත්තත් සෙන්ටිග්‍රේඩ් ඒකේ උෂ්ණත්ව වෙනස කියන එක එකම කවුද ගාලා තියෙනවා. ඒ භාගය තියෙන සෙන්ටිග්‍රේඩ් එකක් උෂ්ණත්වය වැඩි වුට කෙල්වින් එකක් කියන්නේ. කෙල්වින් වලින් වැඩි වීම කියන්නේ කෙල්වින් වලත් එකයි. එතකොට මේ ආකාරයට ගත්තම මේකේ උඩට අපි ගත්තම ජලයේ හිමාංකයේ මේ පැත්ත නිරපේක්ෂ ශූන්‍යයි. නිරපේක්ෂ ශූන්‍ය එනවා එන 273.1.5 කියලා. මේකේ ඉන්නේ 459.6යි අත. ඉතින් 459.6යි අත ෆැරන්හයිට් වලින් මෙතන ආගේ. මෙතන ආගේ බිඳුවයි K කියන එක. මෙතන බිඳුවයි C මේක ජලයේ හිමාංකය. මේක 32යි. මෙතන ආගේ ඉන්නේ 273.1.5 කෙල්වින් දොරකට අංශක ලකුණ යොදාන්නේ නේ. විභාගයට ආදින කෙල්විනේ සංකේතය කියලා. කෙල්විනේ සංකේතේ කැපිටල් K විතරයි. අපි කිසිසේත්ම එතන අංශක ලකුණ යොදාන්නේ නේ. මේක ඉන්නේ 100යි. මේක 212යි. මේක ඉන්නේ 373.1.5 කියන එක. 373.1.5 කියන එක. දැන් මේකේ ඕනෑම ඊටව සංඛ්‍යාවක් මෙතන. ෆැරන්හයිට් වලින් තීටා මේකේ ඉන්නේ. මෙතන ගත්තම
කෙල්වින් වලින් T. එතකොට අපි කෙල්වින් T සමාන වෙනවා θc ධන 273.15 K කියන එක. ඊළඟ මේකේ ගත්තාම එකම අනුපාත එකම උත්සාහ වෙනස් ක්‍රමාංකයකලා තියෙනවා. එතකොට මේක සමරූපී. මෙන්න මේ උස බෙදීම මේ උස සමාන වෙන්න ඕන. මේ දුර බෙදීම මේ දුරට නේද? ඒ එකම පරාසය ඒක ක්‍රම දෙකකින් බෙදුවම අපට එන්නේ වෙනස් අගයන්. වෙනස් අගයන් ආවට ඒවයි අනුපාත සමාන වෙන්න ඕන. හරියට එකම ත්‍රිකෝණය අඟල් වලින් සෙන්ටිමීටර වලින් දැක්වුවම සමරූපී ත්‍රිකෝණ දෙකක් නෙන්නේ. ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූප පාත් සමානුපාතික වෙන්න ඕන. මේකේ යෙතේකි θ දින බිඳුව θc දින බිඳුව බෙදීම 100 සීරින බිඳුව සමානයි. මෙතනින් එනවා θf දින 32f බෙදීම 212f දින 32f කියන මේ කාංශ ගලක් වෙනවා. මේකෙන් එනවා θ බෙදීම 100 සමානයි θf දින 32 බෙදීම 180 කියන අපිට එනවා θ සමානයි මේ කැපිලා ගියාම 9 5යි θf දින 32 මේ විදිහට θ සෙන්ටිග්‍රේඩ් වලින් එනවා. මේකේ θf වලින් අපි නිතරම 32ක් අඩු කරලා 9 පය ගුණ කළාම θ සීතෝයතේ උෂ්ණත්මිතික ගුණය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය අපි ගන්න ඕනේ නේ. සත්මිතික ගුණයනේ අපි මනින්නේ. කිසිම තැනක උෂ්ණත්වය මනින්නේ නේ. අපි මනින්නේ උෂ්ණත්මිතික ගුණය. මේ මගින් උෂ්ණත්වය ගණනය කරනවා. එතකොට උෂ්ණත්මිතික ගුණය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ. ආසන්න ලෙස අපි හිතමු උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්මිතික ගුණය ප්‍රස්ථාරගත කළාම රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙනවා කියලා. මේම ලැබුණාම අපි ගත්තොත් මේක තමයි පහළ අටල උෂ්ණත්වය. ඒකෙදි ගත්තම XL කියලා ගනිමු භෞතික ගුණය. ඉහළාටල උෂ්ණත්වය θH කියලා ගනිමු. ඒදී භෞතික ගුණය H කියලා ගනිමු. ඊළඟට නොදන්න θ උෂ්ණත්වයක් මෙතනින් ගනිමු. θ උෂ්ණත්වයේදී භෞතික ගුණය H θ කියලා ගනිමු. මේවා ගත්තාන් පස්සේ මෙතන ගත්තාම මේ දීලා තියෙන්නේ θ L උෂ්ණත්වය අපි පාලන කරන උෂ්ණත්වය කියලා රසදිය පරිමාව නම් පරිමාවම නෙවෙයි. ඒකේ බිඳුවේ තියලා. ඒකේ 100 තියලා පරිමාවම නෙවෙයි. උදේ මේකේ ගත්තම අනුරූප පාද සමානුපාතික වෙනවා. මේ උස බෙදීම මේ උස සමානයි. θ ඍණ θ L බෙදීම θ h ඍණ θ L. මේ පාදයේ බෙදීම මේක සමාන වෙන්න ඕන. මෙන්න මේ උස බෙදීම මේ උස. θ ඍණ SL බෙදීම SH ඍණ SL කියන එක. දැන් මේක සකස් කරගත්තාම අපිට ටික සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ ආකාරයට ගත්තට පස්සේ θ සමානයි මේ ආකාරයට එන්නේ θ සමානයි HT ඍණ SL බෙදීම SH ඍණ SL වැඩි කිරීම θ h ඍණ θ L ධන θ L යාපෙන් θ L වෙනවා. අපි උදාහරණයකට සෙන්ටිග්‍රේඩ් පරිමාණය ගත්තාම θ t කියන එක ST ඍණ බිඳුව බෙදීම SL
S100 රින S බිඳුව වැඩි කිරීම 100 වෙනවා. θ S බිඳුවයි. පැරණ පරිමාණය ගත්තාම θ x සමානයි s θ රින sl S32 නේ බෙදීම S212 රින S32 වැඩි කිරීම 180 212 රින 32ක් කියන්නේ 180යි තන 32යි. ඊළඟ ෆැරන්හයිට් පරිමාණය කෙල්වින් පරිමාණය ගත්තා මේ කෙල්වින් පරිමාණයේදී අපි හදාගන්නේ බොහෝවිට වායුවක ගත්තම මේකෙදී මේ SL කියන එක බිඳුව වෙනවා. එතකොට කෙල්වින් T සමානයි S T බෙදීම S 273.16 වැඩි කිරීම 273.16 වෙනවා. මොකද මේකේ ගත්තා මේක බිඳුවයි. එතකොට θ කියන්නේ 273.16 SL බිඳුව වෙනවා. කෙල්වින් පරිමාණය ගන්න නම් අනිවාර්යෙන් වායුවක් යොදා ගන්න ඕනේ. වායුවක එතකොට පීඩනය යොදාගත්තොත් පීඩනය බිඳුව වෙනවා. පීඩනය බිඳුව වුණාම මේකේ T රින 273.16 වැඩි කිරීම 273.16 වෙයි. අපි ගත්තම රසදිය උත්සන්නමානය කියන මේකේ උත්සන්නමිතික ද්‍රව්‍ය වෙන්නේ රසදිය. උත්සන්නමිතික ගුණය වෙන්නේ විවිධ උත්සන්නවලදී රසදියේ පරිමාණ. අපි බිඳුවයි සීහිදී පරිමාව අපි ගන්නවා v0 කියලා. CI සීහිදී පරිමාව v100 කියලා ගන්නවා. θ සීහිදී පරිමාව v θ කියලා ගත්තොත් අපට එනවා θ c සමානයි v θ රින v0 බෙදීම v c රින v0 වැඩි කිරීම 100 මේ තමයි මූල ධර්මය. නමුත් රසදිය කියන්නේ ද්‍රවයක්. ද්‍රවයක් නිතරම බඳුනක පාවිච්චි කරන්න වෙනවා. ඒතර රසදිය රත් වෙනකොට බඳුනක් රත් වෙනවා. ඒතර බඳුනක් ප්‍රසාරණය වෙනවා. ඒතර යම් කිසි උත්සත්වයකදී නිෂ්පාදනය කළාද බඳුනක් ගත්තම ඒක වෙනත් උත්සත්වයේදී භාවිතා කරාම හිම පරිමාවම නෙමෙයි දක්වන්නේ. මේ නිසා අපි වැඩි වන පරිමාව පමණක් මෙනගත හැකිසේ උෂ්ණත්වමානය ගොඩනගන. මේකෙදී අපි කරන්නේ වීදුරු කේශික නලයක් ගන්න. මේ පැත්ත මුද්‍රා තබලා අපි ද්‍රවාංකය දක්වා රජ් කරනවා. ද්‍රවාංකය දක්වා රජ් කළා මේ පැත්තේ වාතයේ බිම්බම මේ ආකාරයේ තුනි වීදුරු කුඹුලක් කට ගන්නවා මේ. ඊට පස්සේ කරන්නේ මැනගත හැකි ක්‍රමාංකනය කළ යුතු උපරිම උෂ්ණත්වයටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රජ් කරනවා රසදිය. නැත්නම් රසදිය අපිට ඕන පරිමාවක් හදුවොත් කොතෙන්ද යන්නේ නැත්නම් ඊටමදි වෙන්න පුළුවන් ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා ක්‍රමාංකනය කළ යුතු උපරිම උෂ්ණත්වයටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රසදිය රජ් කරන්න ඕන. රස කළා සම්පූර්ණයෙන්ම මේක පුරවනවා. සම්පූර්ණයෙන් පුරවනකොට සිතිල් වෙනකොට වෙන්නේ මේකේ පරිමාව කියන එක 15යි. ඊට පස්සේ කරන්නේ මේක අපි මේ ආකාරයේ බල්බේ පරිමාව ඊළඟ මේ පැත්ත මුද්‍රා තබනවා. හැබැයි මේ පැත්තේ තරමක බල්බයක් තියෙනවා. ඒ මේක ගොඩක් ඉහළ උෂ්ණත්වයටපත් වුණාම ක්‍රමාංකනය කරලා තියෙන උපරිම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයටපත් වුණාම වැඩි වන රසදිය පරිමාවට ගමන් කරන්න තැනක් නෑ. ඒ වුණාම මොකද වෙන්නේ? බල්බේ පුපුරනවා. ඒක වළක්වන්න තමයි කුඩා බල්බේ උඩින් තියෙන්නේ. දැන් මේකේ ඊළඟට කරන්නේ මේක අපි සාමාන්‍යයෙන් ගත්තා මේ විදිහේ
අයිස්දාල් බඳුනකට මේ ආකාරයේ මේ මත සත්‍යමානයේ තියෙනවා මේ ආකාරයට බල්බය තියෙනilla මේකේ පීඩනය ඒ කියන්නේ මෙතනින් ජල බිඳුව වැටෙන අවස්ථාවේදී අපි මට්ටම ලකුණු කරනවා. ඒ වගේම සම්මත වායු මුලේ පීඩනයන් ඉස්සරහා මේවා ඉස්සර දැන් නැහැ සිලබස් එකේ සමාංකනය කරනවා කියන්නේ. මේ වගේ ගත්තම වාජනයක් තියෙනවා මේ වාජනේ ගත්තා මේ විදිහට මෙතන තියෙනවා තව වාජනයක් මේක රත් කරනකොට ජලය නාටනවා. දැන් මේකේ පීඩනය මෙන්න මේ අසදිය මට්ටම් සමාන වෙනවා. එතකොට අපිට පුළුවන් මේ විදිහේ බල්බයේ තියලා මට්ටම ලකුණු කරන්න. දිය වෙමින් පවතින අයිස් වල තියලා මට්ටම ලකුණු කරනවා ඊළඟට බිඳුවයි C කියලා. ජලයේ තාපාංකයේ තියලා CNC මට්ටම ලකුණු කරනවා. ප්‍රධානා උත්සාහයක දීපම මට්ටම තීටරයි. එතකොට මේක තීට තියෙන අපි කියුවේ මෙන්න මේ දිග L නෝට් කියලා ගන්න. මේ දිග ගනිමු L තීට කියලා. මේ දිග ගනිමු L C කියලා. මේකට ආදේශ කරාම පේශිකයේ හරස්කඩ වර්ගඵලයේ එළිනා බල්බේ පරිමාණ V' වුණොත් θ C සමානයි V θ කියන්නේ L θ P θ කියන්නේ V' ධන L θ A කියන්නේ බල්බේ පරිමාණයට එකතු කරනවා හඳේ පරිමාණ. මෙතන V නෝට් කියන්නේ V' ධන N नॉट A කියන එක. VCA කියන්නේ V' ධන LCA A කියන එක. මේකේ නෝ V' ධන L नॉट A කියලා. වැඩි කරනවා CA. ඒ කැපිලා ගියාම අපිට එන්නේ θ C සමානයි L θ රින L නෝට් බෙදීම L C රින L නෝට් වැඩි කරනවා CA. ඉතින් මේක L C L නෝට් නියත නම් L θ සමානුපාතික θ සමානුපාතික වෙනවා θ C සමානුපාතිකයි L θ රින L නෝට් වලට. ඒ කියන්නේ රසදිය කන්දේ දිග සමානුපාතික වෙන බිඳුවයි C මට්ටමේ සිට රසදිය කඳ ඉහළ යන උස සමානුපාතික වෙන උෂ්ණත්වයට. එක් භෞතික රාශියක් අනෙක් භෞතික රාශියට සමානුපාතික නම් අපිට පුළුවන් ක්‍රමාංකනය කරන්න උෂ්ණත්වයේ හැටියට. රසදිය කඳේ දිග වැඩි වීම බලන්නේ අපි. නමුත් කියවන්නේ උෂ්ණත්වයේ හැටියට. එහෙම කරන්න පුළුවන් එක් භෞතික රාශියක් තව භෞතික රාශියකට සමානුපාතික නම් විතරයි. අපි අර x කණ්ඩාංකය දක්ව ප්‍රත්‍යාරය දන්න ඕන y කණ්ඩාංකයට අනුරූප x කණ්ඩාංකය තුෙත x කණ්ඩාංකයට අනුරූප y කණ්ඩාංකය තුෙත. ඒ සරල රේඛාවේ සමීකරණය සරල රේඛාව දුන්නාන් පස්සේ ඒකේ x ට අනුරූප y තුෙත y ට අනුරූප x තුෙත ඒකේ කරලා තියෙන්නේ. නැත්නම් අනිකුත් උත්සාහතමාන වල මේ විදිහට ක්‍රමාංකනය කරන්න බෑ. ඒවා රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා. මේ විදිහට අපිට රසදිය කඳේ දිග උෂ්ණත්වයේ හැටියට යොදා ගන්න පුළුවන්. ඊළඟට රසදිය කඳ ඉහළ යාමට හේතුව වන්නේ රසදිය වල ප්‍රසාරණය වීදුරු වල ප්‍රසාරණයට වඩා ඉහළ වේ. නැත්නම් ඉහළ යන්නේ නේ පහළ යන්නේ කරේ. ඊළඟට බල්බේ බිත්ති තුනේ වෙන්න ඕන. මෙන්න මේ බල්බේ බිත්ති තුනේ වෙන්න ඕන. ඒකෙන් කරන්නේ ඉක්මනින් අවශ්‍ය උෂ්ණත්වයටපත් වෙනවා. නැත්නම් මෙන්න බිත්ති ගන්න වුණාම දෙපැත්තේ උසත් අන්තරයක් තියෙනවා. බිත්ති තුඩී වෙන්න කේශිකේ වර්ගඵලය අඩු වෙන්න මේකේ ප්‍රසාරණය වුණාම වැඩි උසකින් පෙන්නන්න කියන
හරස් කඩ අඩු බඳුනකටයි හරස් කඩ වැඩි බඳුනකටයි එකම ජල ප්‍රමාණය දැම්මම අඩු එකේ වැඩි උසකට පෙන්නනවා. ඒකට කියන්නේ අපි සම්මේධිතාව වැඩි කරන්න නම් කේශිකේ හරස් කඩ අඩු කරන්න ඕන. කේශිකේ හරස් කඩ අඩු කරන්න ඕන. බල්බේ විශාල කිරීමෙනුත් අපිට පුළුවන් සම්මේධිතාව වැඩි කරන්න. හැබැයි එකම හරස් කඩ වර්ගඵලයේ තිබුණොත් බල්බේ විශාල කළාම වෙන්නේ ඒකේ සම්මේධිතාව වැඩි වෙනවා. ඉතින් පස්සේ තියෙන්නේ බල්බේ විශාල කිරීමෙන් සම්මේධිතාව වැඩි කළ හැකි කියලා. ඒකෙන් විතරක් කරන්න බෑ. ඒකේ හරස් කඩ ගැන මුකුත් කියලා නෑ. ඒක තමයි වැරදි ප්‍රකාශනය කිය අවුරුද්දක් පස්සේ තියෙනවා. මෙතනින් තම අවුරුද්දක මාගේ සත්ත්වවිතිය මොනවයි ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නේ ගත්තම බල්බේ විශාල කිරීමෙන් පමණක් සම්මේධිතාව වැඩි කරන්න බෑ. හරස් කඩ ගැන කියන්න ඕන. හරස් කඩ එකම තබාගෙන බල්බේ විශාල කළොත් පුළුවන්. මොකද බල්බේ විශාල වුණාට කේශිකේ හරස් කඩ වැඩි නම් ඒකත් වැඩි නම් සම්මේධිතාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට බල්බේ පරිමාව වැඩි කර විට තාපධාරිතාව. තව එකක් තමයි බල්බේ පරිමාව ගොඩක් වැඩි වුණාම තාපධාරිතාව වැඩි වෙනවා. ඒක කුඩා ද්‍රව්‍ය ප්‍රමාණයේ කුත්ත්වයේ වැඩිීමේදී දෝෂය වැඩි වෙනවා. ඒ වගේම ඉක්මන් ප්‍රතිචාරයේ කේලික බල්බේ තුල රසදිය පරිමාව වැඩි වුණාම ඒ රත් වෙන්න වැඩි තාප ප්‍රමාණයක් ඕන වෙනවා. වැඩි තාප ප්‍රමාණයක් ගන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒතකොට සම්මේධිතාව පිළිබඳ ගැටලුවක් එනවා. කේශික නලයේ බිත්ති ඝනකම වැඩි වෙයි. මේ බිත්ති ඝනකම වැඩි නැත්නම් නලයක් රත් වෙනවනේ. මේක සාමාන්‍ය කේශික නලයේ අප්‍රමාණයක් අපි ඒ කියන එක නියතයි කියලා නේ ගත්තේ. ඒ නියත වේද නම් කේශික නලයේ බිත්ති රත් වෙන්න ඕන. නොවේනෝ. ඒතකොට මෙහෙන් තාපය අරගෙන මෙහාට සම්මයනය කළාම මේක සැරකේ උත්සාහයටපත් වෙන්නේ. ඒක වැඩි වෙලාවක් තියෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ වගේ ගැටලු තියෙනවා. මේකේ වැඩි වෙලාවක් තිබුණොත් එකම කේශික නලය ඇතුළ රත් වෙනවා. ඉතින් ඒ නිසා අපි වැඩි වෙලාවක් තබා ගැනීම නොකළ යුතු වෙනවා. ඒතකොට මේකේ නලයේ හරස් කඩ උත්සාහයේ සමග වෙනස් වීම වැළකෙන. බල්බේ ගෝලාකාර නොකර තීන්ද්‍රාකාර කරලා තියෙන්නේ. මේක අපිට ගෝලාකාර කරාම ඉන්නේ දෙලඳ අඩුම වර්ගඵලයක් එන්නේ. මේ බල්බේ ගෝලාකාර කළාම වෙන්නේ මේ වගේ කරාම වෙන්නේ කුෂ්ඨීය වර්ගඵලය අවම වෙනවා. කුෂ්ඨීය වර්ගඵලය අවම වුණාම වෙන්නේ මේකෙදී තාපාවශෝෂණයට ගතවන කාලය වැඩි වෙනවා. බල්බේ සාමාන්‍ය ගත්තාම මේකේ සිලින්ඩ්‍රාකාර කරලා තියෙන්නේ. ගෝලාකාර නොකර සිලින්ඩ්‍රාකාර කරලා තියෙන්නේ. ගෝලාකාර කරාම ඒකේ කුෂ්ඨීය වර්ගඵලය අඩු වෙනවා. කුෂ්ඨීය වර්ගඵලය අඩු වුණාම වෙන්නේ අවශ්‍ය තාපය අවශෝෂණයට වැඩි කාලයක් ගන්නවා. වැඩි කාලයක් ගත වෙනවා. එතකොට ඉක්මන් ප්‍රතිචාරයක් නැහැ කියන එක තියෙනවා. ඊළඟට අපි ස්පර්ශ කෝණය විශාල විට වීදුරු තෙත් කරන්නේ සාමාන්‍ය එක පුෂ්ටිකාතියෙන් එන්නේ ස්පර්ශ කෝණය විශාල වුණාම මෙතන තියලා තියෙනවා වැඩි ස්පර්ශ කෝණය සහිත ද්‍රවයක් භාවිතේ වාසිදායකයි කියන එක. නිර්වද්‍යතාවය කියන්නේ සම්මිතාවෙන් ඒකේ තියෙන නිර්වද්‍යතාව බලපානවා කියන එක. වැඩි ස්පර්ශ කෝණයක් තියෙන එක පස්සේ පුෂ්ටිකාතියත් ඒ ස්පර්ශ කෝණය මොකක්ද කියලා පැහැදිලි කරන්න වෙනවා නේද? ස්පර්ශ කෝණය වැඩි වුණාම වෙන්නේ ද්‍රවයක් මගේ වීදුරු තෙත් කරන්නේ. එතකොට වෙන්නේ මේ වීදුරු තෙත් කරනවා නම් ඉහළ යනකොට ද්‍රව බිඳුව ගිහිල්ලා ආපහු පහළට එනකොට බිඳුව වශයෙන් තැන් තැන් වල තැන්පත් වෙනවා. එතකොට ඊළඟට කේශික නලයේ ඒකාකාර වීදුයි. නලයේ ඒකාකාර කියන එක රසදී කඳේ දිග උෂ්ණත්වයට සමානුපාතික වෙන්නේ කේශික නලයේ ඒකාකාර වුණේ නැතුණා. ඒක ප්‍රශ්නයක් තියලා තියෙනවා. ඒකාකාර නැති නලයක් අරගෙන ඒකේ ගත්තම ඒ පවතින නලයේ ප්‍රස්තාරේ දීලා තියෙන එක පරාසවල මේ විදිහේ උත්සාහ ප්‍රස්තාර මේ ආකාරයට ඊළඟට ඊළඟට මේ වගේ අරගෙන දීලා තියෙනවා. මේකේ ගත්තා මේ වගේ දීලා තියෙනවා. ඒ අනුව මේ හැකි මේ උපකරණය. ඒතර මෙතනදී එකම උත්සාහාන්තරයේට අඩු දුරක් මෙතෙන්දී අඩු දුරක් ඒ වගේ මෙතන වැඩි දුරක් ඒ වගේ දැන් මෙතෙන්දී මේවයි කියන්න පුළුවන් හරස් කඩ වැඩි වුණාම මොකද වෙන්නේ? එකම උත්සාහාන්තරයේ තුල
රසදී කඳ ඉහළ යන උස අඩු වෙනවා. එතකොට හරස්කඩේ අඩු එකේ එකම උත්සාහාන්තරය තුළ ඉහළ යන උස වැඩි වෙනවා. ඉතින් ඒකයි එතන තියෙන්නේ. ඒක අනුව අපිට තීරණය කරන්න ඇති ඒ උත්සාහතමාන සිදුරේ හරස්කඩ කොහොමද තියෙන්නේ කියන එක. ඒ වගේ ප්‍රශ්නයක් තියලා තියෙනවා. ඊළඟට ඉහළින් ඇති කුඩා බල්බය අවශ්‍ය වෙන්නේ මේකේ ප්‍රමාණ 100ට වඩා ගොඩක් වැඩි උත්සාහයකටපත් වුණොත් එන්නේ මේක ප්‍රසාරණය වෙන්නේ ඉඳ නැති වෙනවා. ඉඳ නැතුණා වෙන්නේ එතන පීඩනය නිසා බල්බය පුපුරනවා. ඉතින් මේක වළක්වන්නේ වැඩි වෙන පරිමාණයක් කරගන්න තමයි මේක දීලා තියෙන්නේ. ඒකෙන් අපිට ගතේ ගණිත ව්‍යවස්ථේ රචනා පස්සේ ගතේ මේක කරට අවුරුද්දක දීලා තියෙන රචනා පස්සේ ඒක අමාරු පස්සේ නෙමෙයි අපි පන්තිදී කරපු ආකාරයේ ප්‍රශ්නයක්. ඒක අනිවාර්යයෙන්ම අපේ සම්මේලිතාවය රෝමය රසදී කන්දියල යන ප්‍රමාණ ඒව පිළිබඳ ගණනයක් කරනවා. උස්නත්තමානේ වාසිගතම සහැල්ලු සරල උපකරණයක් වීම අනිත් එක තමයි උස්නත්තේ ලෙස කෙලින්ම ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒ නිසා අපි කෙලින්ම උස්නත්තේ කියවිය හැකි වීම තමයි ඒකේ තියෙන ප්‍රධාන වාසිය. අවාසි තියෙන භාවිතයට ගත හැකි උස්නත්ත පරාසය අඩුයි. රසදී වල හිමාංකේ ඍණ 38යි තාපාංකේ 357යි. මේ දෙක අතර උත්සත්යක් විතරයි මනින්න පුළුවන්. පාඨාංක වල නිර්වද්‍යතාව අඩුයි ටිකක්. ඊළාට ගත්තම බල්බය තුල රසදිය හා ඉන් පිටත ද්‍රවයේ උත්සත්යේ එකම නොවීම. බල්බය තුල රසදියයි පිටත උත්සත්යේ අතර වෙනසක් පවතින්න පුළුවන්. ඊළාට බල්බය තුල රසදිය සහ මේ නලය ඇතුලේ තියෙන රසදිය කියන එක එකම උත්සත්යක නොපවතින්න පුළුවන්. මේක ඉහළ යනකොට මේ රසදියේ මේ විත්තියට අපේ ගත්තා මේ ප්‍රමාණය සිසිල් වෙනවා. ඒකට ප්‍රමාණය අඩු වීමක් වෙනවා. ඊළඟ කේශික සිදුර ඒකාකාර නොවීම කියන එක. ඉහළ උෂ්ණත්වයක් මැන්න විට බල්බයේ මුල් තත්ත්වයටපත් නොවීම. බල්බේ ප්‍රසාරණය කියලා දෝෂයක් වෙන්නේ නැහැ. මොකද ප්‍රසාරණය සලකලා ඒක ක්‍රමාංකණය කරන්නේ. හැබැයි ඉහළ උෂ්ණ කාලයක් පාවිච්චි කරනකොට මේ බල්බය ආපහු මුල් තත්ත්වයටපත් වෙන්නේ. මුල් තත්ත්වයටපත් වෙන්නේ නැතුනම ක්‍රමාංකිත පරිමාණයේ දෝෂ සහිත වෙනවා. ඊළඟට පහළචල උත්සාහය ඉලක්කල උත්සාහ සටහන් කිරීමේදී ඒවා 0.1 නොතිබීම කියන එක. මේක අපේ බිඳුව ලකුණු කරේ ජීවනා ඉස්සල උත්සාහයේ තියලානේ. අයිස් තිබුණේ තමාට ඍණ 2 කියමු. ඍණ 2 තිබුණොත් මොකද වෙන්නේ? අපි බිඳුව කියලානේ ලකුණු කරන්නේ. එතකොට ඒක දෝෂ සහිතයි. ජලයේ වාස්පවුනේ අපි ගත්තම 99 දින නටන ගත්තේ. මොකද වෙන්නේ? අපි 99 වෙනුවට ලකුණු කරන්නේ 100. එතකොට ඒක වැරදිනේ. 100 ලකුණු කරපු එක වැරදි. 99 ලකුණු කරපු එක නෙවෙයි. 100 ලකුණු කරපු එක වැරදි. මෙතන බිඳුව ලකුණු කරපු එක වැරදි. මේක මේ දෝෂය තමයි ගොප්පිට සිදු වෙන්න පුළුවන් දෝෂයක්. ඒකෙන් තමයි ගණිතයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඊළඟට රසදී වල ඝනත්වය වැඩි නිසා තිරස්ස භාවිතා කරනකොට වෙනසක් වෙනවා. මේක තිරස්ස භාවිතා කරනකොට මේ දෝෂකයේ පීඩනය නිසා මේක තෙරපෙනවා. ඒ වුණාම ප්‍රමාණය අඩු වෙනවා. ඒක දෝෂයක් පිටිට දක්වන්න පුළුවන්.